කරකවල විසික් කරන එක පොඩ්ඩයි. එතන ගිහිල්ලා බීරේ ඉන්නකොට ආව අල්ලලා විසික් කරනවා. ආව අල්ලපු ගාම බැලුවා මල්ලි බේ අද්දේ ගිනියන් වෙලා ඉන්නේ. උස මහතයිනේ. ඒක මට මගේ හැරුණා කියලා කියන්න පුළුවන්. පොඩ්ඩේ අවදානමක් තියෙනවා. එහෙම කිව්වා කියලා මේ මම මෙතන රතු පාට සමාජිකයෙක් නෙවෙයි කියලා අවධාරණයෙන් කියන්න ඕනේ. වර්ම ගැන කල්පනා කරන දවස් කීයක් විතර හම්බෙයි? ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. අමතේ මන්නල බලතල කපා දුවනවා. අවශ්‍ය කරන්න බැරි සිදුවීමක් තියෙනවා. කොහොම හරි ඒක අර දුක කියන එකක් වගේ වෙයිද මන් දන්නවා. බලමු. සම්පූර්ණ නම සේනානායක රාළලාගේ සසිත නුවන් සේනානායක. ගම කෑගල්ලේ බෙලගල. පවුලේ විස්තර. පවුලේ තාත්තයි අම්මයි මමයි මල්ලි. Taman ගැන කොහොමද හිතාගෙන ඉන්නේ? මම හිතන්නේ මම නිදහසේ ඉන්න කැමති සරල මිනිස්සෙක් කියලා. කුඩා කාල සිහිනය මොකක්ද? කවුරු වෙනව කියලාද හිතාගෙන හිටියේ පුංචි කාලේ? කුඩා කාල කියන්නේ එහෙම සිහිනයක් කියලා එකක් තිබුණේ නෑ විශේෂයෙන්ම. හැබැයි මෙහෙම එකක් තිබුණා මම පොඩි කාලේ. මගේ අර කලාව පැත්තට ලැබිකමක් එහෙම නැත්නම් අර නළු හීනයක් ඒ කාලේ ඉඳලම තිබ්බා කියලා මට හිතෙනවා. මොකද සමහරවිට චූටි කාලේ මට මතකයි මං තනියෙන් අර චූටි මේ නම් හදාගෙන මේ චූටි මොනවාද නාට්‍ය හදාගෙන මං තනියෙන් රඟපාන එකක් තිබුණා පොඩි කාලේ පිස්සුවක්. ඒක කොහොම හරි දැන් ඉතින් ඒකම මේ වෙනකොටත් දිගටම කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පිස්සුව තාමත් තියෙනවා. මං හිතන්නේ ඒක තමයි මං කුඩා කාලේ දැකපු හීනය සහ ඒක තමයි තිබුණේ. ගෙදරින් මොකක් හරි බලපෑමක් තිබුණද මේ දේවල් කරන්න ඔයාලා ලකුණාම මෙහෙම කෙනෙක් වෙන්න අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවක් තිබුණද මොකුත් මේ හැමෝගෙම තියෙනවනේ සීන. එහෙම බලාපොරොත්තුවක් තිබුණද ඔයාගේ නිදහසට ඔයාට නිදහස දීලා තිබුණද මේ ඔයා කැමති දෙයක් කරන්න මෙහෙම උදව්වක් තිබුණද අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. අමුෙන්ම කියනවා නම් එහෙම මගේ ජීවිතේ කිසිම බලපෑමක් තිබුණේ නැහැ. කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් කිසිම බලපෑමක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලම මම එහෙම කලාව පැත්තට ආසාවක් තිබුණා. චූටි කාලේ එහෙම මෙහෙම දැන් රංගන ශිල්පියෙක් හැටියට ඉස්සරහට යන්න එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් මම ඕලිවල් නාට්‍ය ආරං කලාව විෂය තෝරගත්තා. කෑගල්ල විද්‍යාලේ. එතකොට මේ තෝරගන්න කොටත් එහෙම බලපෑමක් තිබුණේ නැහැ. ඔයා මේක කරන්න එපා, ඔයා මේක කරන්න කියලා. මොකද ඒ විෂය කාණ්ඩය ඇතුලේ තව විෂයන් තියෙනවනේ. හැබැයි මේක කරන්න අවුලක් වුණේ නැහැ මට. ඊට පස්සේ මම ඕලෙවල් ලියනකොටම කිව්වා මම ආර්ට් වලින් කරන්නේ ඒ ලෙවල් කරන්නේ ආර්ට් වලින් කියලා. එතකොට ඒකටත් බලපෑමක් තිබුණේ නැහැ. සහ රංගන ශිල්පයෙන් ඉස්සරහට යන්න ඒ වගේ පැති වලින් මට කිසිම බලපෑමක් තිබුණේ නැහැ අධ්‍යාපනයේ පැත්තෙන්. ආයිබෝන් කියලා පිළිගන්නවා පැණි ටීවී නාලිකාවේ කතාබහ වැඩසටහනට. ගොඩක් ස්තුතියි ආවට. ඇත්තටම බොහොම ස්තුතියි මාව මේකට සම්බන්ධ කරගත්තට. මොකද ඇත්තටම මේක මගේ පළවෙනි ඉන්ටර්විව් එක. ඉතින් බොහොම ස්තුතියි පැණි ටීවී එකටත් මේ කතාබහ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තට. ඉගෙනගත් පාසල. එකේ ඉඳලා 13 වෙනිකම්ම කෑගල්ල විද්‍යාලයට තමයි ගියේ. අධ්‍යාපන සුසුකම්. දැන් මේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය ආරං කලාව පිළිබඳ විශේෂ වෛද්‍ය උපාධිධාරියෙක් හැටියට කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්නේ. තමන්ට දැන් තියෙන හැකියාව මුලින්ම අඳුනගත්තේ කොයි කාලේ? අඳුනගත්තේ කියලා කියන්නේ එහෙම බලුවොත් එහෙම මට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා අඳුනගත්තේ ඕ ලෙවල් කාලේ වගේ තමයි. ඒකට මම නාට්‍ය ආරං කලාව විෂය හදාන ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට මට හිතුණා ඒ කියන්නේ අර රඟපාන්න ආසාව තියෙන එකත් එක්කම මට හිතුණා මේකට මට පුළුවන් ඇති නේද කියලා. එතකොට මට මේ අවස්ථාව හම්බුණා රඟපාන්න. එතකොට තමයි මම දැනගත්තේ මට හැකියාවක් තියෙනවා කියලා. හැබැයි තාම මේ හැකියාව මම හොයාගෙන යන ගමන් ඉන්නේ. ඒක අඳුරගත්තම මම තාම හොයාගෙන යනවා මේ හැකියාව ගැන. මුලින්ම තමන්ගේ හැකියාව අඳුනගත්තාට පස්සේ මොකද කරේ? මුලින්ම හැකියාව අඳුනගත්තට පස්සේ මොකද කරේ? කොහොමද පටන් ගන්නේ? මෙහෙම කියන්නම්. හැකියාව අඳුනගත්තේ මම කිව්වේ ඕ ලෙවල් කාලේදී. ඕ ලෙවල් කෑගල්ල විද්‍යාලයේ නාට්‍ය ආරං කලාව විෂය සාමාන්‍ය පෙළට පටන් ගත්තේ අපේ අවුරුද්දේ. අපේ අවුරුද්දෙන් ළමයි 46 දෙනෙක් වගේ හිටියා මේ 2008.
එතකොට මේ 2008 කියන්නේ 2007 අවුරුද්දේ ඒ වෙනකොට 46 දෙනෙක් හිටියා. ඊට පස්සේ එතනදී තමයි මේ නාට්‍ය අලංකලාව කියන විෂය මම ඉගෙන ගන්න පටන් ගත්තේ වැඩිදුර වශයෙන්. එතකොට විෂයක් හැටියට. එහෙන් පටන් අරගෙන ඉන්නකොට අපේ ඉස්කෝලේට ආවා මේ අර කෝපිකඩේ පියුම් මාමා. ඒ පියුම් මාමා මට මතක නෑ සමාවෙන්න ඕනේ. ඒ නම් මතක නෑ. ඉතින් එතුමාගේ නාට්‍යයකට එතුමාගේ පාසල් නාට්‍ය මේ පෙළක් යන ගමන් තිබුණේ. එතකොට ඒ යන නාට්‍යයකට ඒ පාසලෙන් ළමා නළුවෙක් තෝරගන්නවා. ඉතින් පුතාගේ ශිෂ්‍යත්වයේ මොකක්ද ඒ වගේ නමක් තිබුණා නම් පොඩ්ඩක් මතක නෑ ඒක. ඉතින් ඒ නාට්‍යයට මට හම්බෙන්න මේ සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. එතකොට අපේ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ නාට්‍ය අලංකලාව විෂය උගන්වමින් හිටියේ වීරලතා බණ්ඩාර ගුරුතුමිය. ඉතින් එතුමිය මට කිව්වා වෙනනායක මෙහෙමයි අවස්ථාවක් තියෙනවා. කවුද සම්බන්ධ වෙන්න කැමති කියලා කට්ටියකින් ඇහුවා. එතකොට මට පුළුවන් ද කියලා ඇහුවා. මම හා කියලා සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාට පස්සේ එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට වේදිකාවක් ඉස්සරහා රංගපෑවේ. ඒ කියන්නේ කෑගලු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ මහා ලොකු සෙනගක් ඉස්සරහා ඒ නාට්‍ය රංගපාන අවස්ථාව හම්බුණා මට. එතකොට ඒ නාට්‍යයේ පළවෙනි දෙපස තමයි තාත්තා ඊරා කොහෙද ගියේ කියන එක. ඒක තාම මට මතකයි. එතකොට මේ එතනින් පටන් ගත්ත ගමන ඊට පස්සේ ඒක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ එතනින් මම සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළට පාස් වුණාට පස්සේ මම කිව්වනේ අර ගෙදරින් ප්‍රශ්නයක් තිබුණා කිසි විදිහට තෝරගන්න කියලා. මම කියලා තිබ්බා කිව්වනේ ආර්ට් වලින් කරනවා කියලා. ඉතින් ඒ ආර්ට් වලින් කරනවා කියලා තෝරගත්තාම මම තෝරගත්තා සිංහල දේශපාලන විද්‍යාව සහ නාට්‍ය රංගකලාව. නාට්‍ය රංගකලාව විෂය තෝරගෙන ඉස්සරහට එනකොට තමයි එතකොට නාට්‍ය රංගකලාව විෂයට අපේ කෑගලු විද්‍යාලයේ උගන්වන හිටියේ නිර්මලා ගමගේ ගුරුතුමිය. මේ කතාවේ ටික මතක් කරගෙන යන්නේ මොකද ඒ ගුරුවරු මට සෑහෙන සුවිශේෂී. ඉතින් නිර්මලා ටීචර්ත් එක්ක එතුමිය තමයි අපිව පාසල් වේදිකාවෙන් සමස්ත ලංකා වේදිකාවට අරගෙන ගියේ. එතකොට සමස්ත ලංකා වේදිකාවට අරගෙන ගියාම විශාල චරිත සංඛ්‍යාවක් තිබුණා. මොකද විශේෂත්වය තමයි උසස් පෙළ නාට්‍ය රංගකලාව කරන්න මම විතරයි හිටපු පළවෙනි ශිෂ්‍යයා. 2010 මේ උසස් පෙළ නාට්‍ය රංගකලාව පටන් ගන්නෙ. ඒ කියන්නේ ඒ අවුරුද්ද තමයි ඉස්සෙල්ලම නාට්‍ය රංගකලාව උසස් පෙළ අපේ ඉස්කෝලේ පටන් ගත්තේ. ඉතින් පටන් අරගෙන ඉවරලා මම තමයි හිටපු එකම ශිෂ්‍යයා. දෙන්නෙක් හිටියා. එයා බෑ කියලා ගියා. ඊට පස්සේ එක ශිෂ්‍යයා හැටියට මම ඉතින් අල්ලගෙන ගියා වැඩේ. කොහොම හරි සමස්ත ලංකා YMBA ඊට පස්සේ ගණිත නාට්‍ය උළ ලෙවල් ඊට පස්සේ විද්‍යා නාට්‍ය උළ ලෙවල් ඊට පස්සේ ටවර් හෝල් නාට්‍ය උළ ලෙවල් ඔය වගේ විශාල සංඛ්‍යාවකට ඉදිරිපත් වෙලා තව ජපන් නාට්‍ය උළ ලෙවල් ජපන් භාෂාවෙන් රඟපෑවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම රඟපාලා 13 වසරේදී කොහොම හරි මට හම්බ වෙනවා සමස්ත ලංකා විවෘතාංශ කියන්නේ මිශ්‍ර මාධ්‍යාංශයේ සමස්ත ලංකා හොඳම නළුව සම්මානය හම්බ වෙනවා. ඉතින් ඔය වගේ ගමනක් තමයි පාසල් කාලේ අතුරුදු ආවේ. ඊට පස්සේ මට අයිලවෙම හම්බෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථානයේ හරහා. සංස්කෘතික මධ්‍යස්ථානයේ සමහර ක්‍රියාකාරකම් වලදී අපි හම්බ වෙනවා. ඊට පස්සේ මට හම්බ වෙනවා 2011 අවුරුද්ද අගභාගයේදී හේමචන්ද්‍ර පියදාස ගුරුතුමා. අපි 2010 වගේ හම්බුනේ නේ. ඔව් 2010 වගේ සෝරි. ඔව් 2010 වගේ හම්බ. 2010 කියන්නේ මම A level කරන කාලේ. අර ඉස්කෝලේ ඉවරලා මෙතන එන්නේ. ඒකෝද අපි සුන්දර කාලයක් හැබැයි. සුන්දර කාලයක්. ඉතාමත් සුන්දර කාලයක්. ඒ කාලේ අර අන්නන්නේ ඒ කාලෙන් මේ කාලෙට මාර ශනික මේ වෙනස් වීමක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ ගත කරපු සුන්දර කාලය සහ දැන් වර්තමානයේ මම කියන්නේ මාර පොරවල් කියලා. හැබැයි මේ සුන්දර කාලයේ වෙනස් වීම ඉතාමත් වේගෙන් සිද්ධ වුණා. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයේ හින්දාද මන්ද නැත්නම් මොකක් හරි වෙන එකක් හින්දාද මන්ද ඒ වෙනස් වීමත් එක්ක ලොකු ગેප් එකක් පෙරළුණා අපිට. ඊට පස්සේ සංස්කෘතික මධ්‍යස්ථාන නාට්‍ය හරහා ඊට පස්සේ එතනින් තමයි මට හම්බෙන්නේ ඊට පස්සේ හේමචන්ද්‍ර පියදාස ගුරුතුමා. එතුමා ප්‍රාදේශීය නාට්‍යකරුවෙක් හැටියට එතුමා තමයි මේ අපිව අරගෙන එන්නේ ජාතික තලයට කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවට. ප්‍රසිද්ධ වේදිකාවට එතුමාගේ යටතේ මම රංගනය හැදෑරුවා කියලා කියන්නේ ඒක රංගන ශිල්ප විධික්‍රම වගේ දේවල් කොහොමද ප්‍රායෝගිකව හදාගන්න කියන එක මට හදාරන්න ලැබෙන්නේ හේමචන්ද්‍ර පියදාස මහත්මයාගේ. ඉතින් ඒ අත්පස්සේ ඔහොම කතාව ගෙවිලා ඉවරලා ඊට පස්සේ මම ඒ පාසලෙන් පසුව හම්බෙන පළවෙනි ගුරුතුමා. පාසලෙන් පසුව හම්බෙන පළවෙනි ගුරුතුමා තමයි හේමචන්ද්‍ර පියදාස මහත්මයා. ඉතින් එතුමාගේ යටතේ
විශාල නාට්‍ය සංඛ්‍යාවක් රඟපෑවා. මොකද එතුමාගේ ගත්තොත් එහෙම ගෙදර බුදුන් මියදුනාය, සූකිරි බඩිල්ලෝ, ඊට පස්සේ ඔය ආදී විශේෂ නාට්‍ය සංඛ්‍යාවක්. ඒ කියන්නේ එතුමා විශේෂත්වය තමයි එතුමා මේ ප්‍රාදේශීය නාට්‍යකරුවෙක් හැටියට විශාල මේ ප්‍රාදේශිකව කුඩා නාට්‍ය පෙන්වපු නාට්‍යකරුවෙක්. ඉතින් එතුමාගේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෙක් හැටියට මට එතුමාගේ නාට්‍යවල ප්‍රධාන මට්ටමේ චරිත ලැබුණා සහ ඒවා සාර්ථකව රඟ දැක්වුවා කියලා මම හිතනවා. ඉතින් එහෙම මුලින්ම එතුමාගෙන් ඇගීමක් ලැබුණාද මොකක් හරි? අනිවාර්යෙන් මේ කියන්නේ මට ඒක මම විශේෂයෙන් කියන්න ඕනේ. ඒ එතුමාත් එක්ක එතුමාගේ මේ නාට්‍ය පාසලේ ඉන්න කාලේ විශේෂ සිදුවීමක් වෙන විශේෂ අවස්ථාවක් මට හම්බුණා. ඒ කියන්නේ අපේ එතුමා සහ කුලසිරි මල්ලිකාරච්චි මහත්මයා, අනුර වරාගොඩ මහත්මයා කියන තුන්දෙනා තමයි ප්‍රධාන මෙතන සිටියේ. එතකොට හේමචන්ද්‍ර පියදාස මහත්මයා වැඩමුළුවක් සංවිධානය කරා, දෙදින වැඩමුළුවක් හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයේ. ඉතින් ඒකට ප්‍රවීණ කලාකාරණියක් වෙන දුලිකා මාරවන මහත්මිය සම්බන්ධ වෙලා හිටියා. ඉතින් එතුමිය මාව දැකලා මගේ රංගන කුසලතාවයන් දැකලා එතුමියත් කෑගල්ලේ. එතුමියත් කෑගල්ලා නෙවෙයි. එතුමිය මතක් කරන්න ඕනේ එතුමියත් කෑගල්ලේ බිහි වෙච්ච දක්ෂ කලාකාරණියක්. ඉතින් එතුමිය මේ මට විශේෂයෙන්ම මගේ කලා හැකියාව, රංගන හැකියාව විශේෂයෙන්ම අගයීමට ලක් කරා. මගේ දෙමව්පියන්ට කතා කරලා එයාලටත් කිව්වා මෙහෙමයි කියලා, පුතා මෙහෙම කෙනෙක් කියලා. ඉතින් එහෙම හොඳා ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඉතින් අර මේ හැම එකම තියෙන්නේ අර නිරන්තර පුහුණුවත් එක්කම තමයි. ඉතින් ඔය සම්පූර්ණ හැමදේම වෙන්නේ 2012 13 වගේ කාල පරාසය ඇතුළේ. එතකොට ඔන්න ඔය ටික තමයි මගේ කෑගල්ල අවට තියෙන රංගන කුසල්ලේ තව ඉස්සරහට තියෙනවා මේ දැන් 2012න් පස්සේ මට කැම්පස් යන්න හම්බ වෙනවා. කැම්පස් යන්න හම්බෙන්න කලින් අපි මොකක් හරි නාට්‍ය තරගයකට යනවා. නාට්‍ය තරගයකට ගියාට පස්සේ මට එතනදී හම්බ වෙනවා ප්‍රසන්නජිත් අබේසූරි මහත්මයා. මේ ප්‍රසන්නජිත් අබේසූරි මහත්මයා හම්බෙලා වෙලා එතුමා මට ආරාධනා කරනවා මාව මේ දැකලා ඉවරලා. එතුමා ආරාධනා කරනවා රංජිත් ධර්මකීර්ති මහත්මයාගේ අංගාරක ගලාබසී කියන නාට්‍ය රංගනයට දායක වෙන්න කියලා. ඉතින් ඒක තමයි මම කොළඹ ගිහිල්ලා රඟපාන පළවෙනි නාට්‍යය. ඉතින් ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා තමයි මාව ඉස්සෙල්ලාම කොළඹට ගෙනිහිල්ලා කොළඹ නාට්‍යයක රඟපාන අවස්ථාව දුන්න නාට්‍ය ශිල්පියා රංජිත් ධර්මකීර්ති මහත්මයාගේ අංගාරක ගලාබසී නාට්‍යයේ සුළු චරිතයක් කරන ගමන් මම ඒකේ ප්‍රධාන වේදිකා පරිපාලක හැටියට කටයුතු කරා. ඊට පස්සේ කතාව දිග වැඩිද? දිග නැහැ. අපි කැමති දැනගන්න. හරි. ඊට පස්සේ මට ඔතන විශේෂ දෙයක් තියෙනවා. මොකද දැන් A level ඉවරලා රිසල්ට් එනකොට අපි දැන් රිසල්ට් ආවා. අවුලක් නැහැ. ABC කැම්පස් යන රිසල්ට් තියෙනවා. ඊට පස්සේ කැම්පස් පොත පිරෙව්වා. පොත පිරවල ඉවරලා කොහොම හරි කැම්පස් පොලිමට පුරවන් තියෙනවා. මම කැම්පස් පහක් කියලා දැම්ම. කැලණිය, කොළඹ එහෙම දාලා ඉවරලා අවසානටම රජරට කැම්පස් එක. කරුමේ කියන්නේ අන්තිමට ආවේ රජරට කැම්පස් එක. කරුමේ. කරුමේ කියන්නේ කරුමේ නෙමෙයි ආවේ. කරුමේ නොකියයිමුකෝ. එහෙම මේ කොහොම රජරට කැම්පස් එක ආවට පස්සේ මට මාරවුල්. මම මේ කෑගල්ලේ නාට්‍යයක් බලන්න ගියා මේ මොකද්ද සඳගිනි අරන්. සඳගිනි අරන් නාට්‍ය කැලණිය විශ්වවිද්‍යාල නිෂ්පාදනයක්. ඉතින් ඒක මේ බලන්න ගියාට පස්සේ මට හරි ආසයි තුන. දැන් මේක මෙහෙම කැම්පස් එකේ ඇවිල්ලා කළා නේද? මං කවදාද හරි කොහොම හරි යනවා. ගිහලා ඉවරලා එහෙම හීනයක් තිබ්බට පස්සේ දැන් කොහොම හරි කැලණි කැම්පස් එකට යන්න මට හීන තිබුණා. දැන් වැඩේ තියෙන්නේ මට ඇවිල්ලා තියෙන රජරට කැම්පස් එක. දැන් මොකද කරන්න කියලා කල්පනා කරනවා කොහොම හරි ඊට පස්සේ මොකද්ද කට්ටියගෙන් ඇහුවා මොකද කරන්න ඕනේ. එතකොට කිව්වා එහෙමයි ඔයා දාන්න මෙහෙම ඇපිල් එකක් දාන්න. ඇපිල් එකක් දැම්මට පස්සේ වට පුළුවන් මේ සබ්ජෙක්ට් එක මට කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මට මේක මෙහෙ නෑ කියලා දාන්න කියලා. ඊට පස්සේ දැම්මා. දැම්පට පස්සේ කොහොම හරි යාන්තම් වෙලාවට සෙට් වුණා. ඉතින් සරසවි ජීවිතේට මම ඇතුල් වෙන්න ඔහම බරපතල කතන්දර ටිකක් වෙලා මේ එතනට යන්න කලින් මම මේ කියන්නේ කැම්පස් සෙට් වෙනකොටම සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් මට ආවා මේ ඉන්ටර්විව් ප්‍රැක්ටිකල් එකට. ඉතින් ඒකටත් ගිහිල්ලා මේකටත් මුහුණ දුන්නා. ප්‍රැක්ටිකල් බෝඩ් එකේ කවුද අපේ මේ ප්‍රසන්නජිත් සර්ත් හිටියා. ඒත් මගේ ආසාව තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයට යන්න. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍යතාවය තිබුණ නිසා මම කොහොම හරි කරලා මේ කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. කැලණිය විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තමයි මට මගේ
වේදිකා නාට්‍ය ජීවිතයේ ඉතුරු ගුරුවරු දෙන්න හම්බ වෙන්නේ. සීනයක් සැබෑ වුණා. අනිවාර්යයෙන්. සිහිනයක් සැබෑ වුණා, බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා. මේ හැමදේම කියන්න පුළුවන් ඒකට. මොකද ටාගට් එකක් ඇචීව් වුණා කියලා වගේ තමයි එතන හිතෙන්නේ මට. ඉතින් මොකද දැන් එහෙම ගිහිල්ලා ඉවරලා කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න පටන් ගත්තට පස්සේ මොකද මම ටිකක් උස මහතයිනේ. කැලණි විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ඒ කාලේ අපි සමත් නිෂ්පාදනය වෙන්නේ මේ මොකද්ද පරිවර්තන නාට්‍ය. ඉතින් පරිවර්තන නාට්‍යවල අපේ මං යනකොට කැම්පස් එකට අපේ ස්පෙෂල් බැච් වල හිටියේ 4යි අයියලා හිටියේ 4 දෙනයි 6යි 7 දෙනෙක් විතරයි. ඉතින් 7 දෙනෙක් විතර ඉන්නකොට සමහරු කුඩා උස ඒ විදිහට තිබුණා. ඉතින් මට අවස්ථාව හම්බුණා කැම්පස් ගිහිල්ලා මාස 2කින් විතර කොහොම හරි ප්‍රියංක රත්නායක මහත්මයාගේ මකරා නාට්‍යයේ සුළු චරිතයක් රංගපාන්න. ඒ කියන්නේ ඒක ඊටමත් විශේෂ අවස්ථාවක් හැටියට මම දකිනවා. ඉතින් ඒ කැලණි විශ්වවිද්‍යාලයේ කෝඩුකාර නාට්‍ය උළෙලේ සුළු චරිතයක් රංගපාන්න හම්බුණා. ඊට පස්සේ ඒ නාට්‍ය උළෙලම තවත් අනුරාධ සුබසිංහ මහත්මයාගේ ජර්මන් නාට්‍යයේ තවත් චරිතයක් හම්බුණා. ඔය විදිහට මගේ කැම්පස් ජීවිතේ නාට්‍ය කලාව පටන් ගත්තා. ඊට පස්සේ මම පටන් අරගෙන යනකොට කැම්පස් එකේ තියෙන මංජුසාව කියලා කලාවල ෆස්ට් ඉයර් යන කට්ටියට. ඉතින් ඕකෙදි මගේ බැච් නැත්තම් අපේ සමකාලීන මිත්‍රයෙක් හැටියට හිටියේ අපේ බැච් එකේ මිත්‍රයා ලක්මල් දයාරත්න. ඉතින් ඔහු සහ මම එකතු වෙලා නාට්‍යයක් නිර්මාණය කරා උතම අධ්‍යක්ෂණය කරේ. ඉතින් ඒ නාට්‍යයෙන් මට හඳුනා ගන්න ලැබුණා අකිල සපමල් කියන නාට්‍යවේදියාව. එතුමා මේ කැලණි විශ්වවිද්‍යාලයේම ආදි විද්‍යාර්ථියෙක්. ඉතින් එතුමත් එක්ක එකතු වෙලා නාට්‍ය කලාව ඉස්සරහට කරගෙන යන්න අවස්ථාව හම්බුණා. ඒ අතරතුර ඉතුරු අවුරුදු 4 ඇතුළෙත් කැලණි විශ්වවිද්‍යාලයේ ඉතාමත් විශාල නාට්‍ය සංඛ්‍යාවකට මට අවස්ථාව සැලසුණා. එක්කෝ ඇඟපත සයිසින්ද හරි රඟපාන්න පුළුවන් හරින්ද ඕනම විදිහකට කොහොම හරි නාට්‍ය 20ක් වගේ සංඛ්‍යාවක ඒ අවුරුදු 4 ඇතුළත රඟපාන්න හැකියාව ලැබුණා. ඒ වගේම අකිල සොකමල් මහත්මයාගේ නාට්‍ය 5ක 6ක වගේම රංගනයෙන් දායක වෙන්න හම්බුණා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි නාට්‍ය කලාව ගලාගෙන යන්නේ. 2017 අවුට් වෙනකන් මම කැලණි කැම්පස්ෙන් අවුට් වෙනකන් කතාව ගලාගෙන යන්නේ 2008 නාට්‍ය කලාව පටන් අරගෙන. එතකොට මේ නාට්‍ය කලාව පටන් ගත් තැන ඉඳලා අවසාන වෙනකම් පුරු 5ක් ගැන මට කතා කරන්න පුළුවන්කම තියෙනවා. වීරලතා බණ්ඩාර ගුරු මෑණියන්, නිර්මලා ගමගේ ගුරු මෑණියන්, ඊට පස්සේ හේමචන්ද්‍ර පියදාස ගුරුතුමා නැත්නම් නාට්‍යවේදියා, ඊට පස්සේ ප්‍රසන්න චබේසූරිය මහත්මයා නාට්‍යවේදියා, දැන් වර්තමානයේ නාටකකාරු නාට්‍ය මේ මාස්ටර්. ඉතින් ඒ වගේම ප්‍රියංක රත්නායක මහත්මයා කැලණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යතුමා. ඊට පස්සේ අකිල සපමල් කියන නාට්‍යවේදියා, එතුමා අකිල සර් කියලා අපි කියන්නේ. මොකද එතුමා අපිට කැලණි විශ්වවිද්‍යාලයේ ආධුනික කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන කාලේ අපිට උගන්වපු ගුරුවරකම් දීපු ගුරුවරයෙක් හැටියට. ඔන්න ඔය ආකාරයෙන් තමයි මට ඕ ලෙවල් ඉඳලා කැම්පස් අවුට් වෙනකම්ම කතන්දරේ දිගාරින්න තියෙන්නේ. කොහොම කතන්දරයක් තමයි මගේ තියෙන්නේ. බේස් එක හැදුනේ. අපි ගොඩක් දිගට කතා කරගෙන ආවා. මෑතකදී ඔබ සම්බන්ධ වෙනවා හඬ කැවීම වලට. සහ ඊට කලින් අපි දැන් වේදිකා නාට්‍ය වල වැඩ කරගෙන ආවා. ටෙලි නාට්‍ය වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඊට කලින් සමීරය මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද මට එක තැනක පොඩි මිස්ටේක් වුණා. මට කියන්න බැරි වුණා. අනිවාර්යෙන් මතක් කරන්න ඕන එකක්. මොකද අංගාරාගංගලාබසි නාට්‍යයේ රිහර්සල් තියෙන කාලේ. ඒක ඉතාමත් මතක් කරන්න ඕන දෙයක්. මොකද අංගාරාගංගලාබසි නාට්‍යයේ රංගනයෙන් දායක වෙච්ච නැත්තම් ප්‍රධාන චරිතය රඟපාපු අනුරාධ මල්වාරච්චි කියන සහෝදරයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඒකට අවසන් වසර ශිෂ්‍යයෙක්. එතුමා තමයි මේ සහෝදරයා තමයි මේ එතුමාගේ බෝඩිමේ තමයි මම ඇත්තටම සෑහෙන කාලයක් හිටියේ. ඒ කියන්නේ රිහර්සල් ප්‍රොසෙස් එක තියෙන කාලෙම මම හිටියේ ඒ බෝඩිමේ. ඉතින් ඒ බෝඩිමේ සුන්දර මතකයක් නේ. කියන්නේ ඒ වෙතන වෙනම සමාජයක් කියන්නේ ජීවිතයක්. වෙනම ජීවිතයක් කියන්නේ යාලා වෙනම විශ්වවිද්‍යාලයකට මට මං හරියට අර විශ්වවිද්‍යාලය යන්න කලින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වගේ. අපි කැමති ඒ ගැන පොඩ්ඩක් දැනගන්න. මේ කාලේ මොන මොනවද ජීවිතේ විඳපු දේවල්, ලැබපු අත්දැකීම්, අනික නාට්‍ය කරන පිරිසක් එක්ක ඉන්නකොට මම හිතන්නේ ගොඩක් දේවල් දැනගන්න අත්දැකීම් බෙදා හදා ගන්න ඇති. අපි ටිකක් කතා කරමු ගැන. ඔව් මොකද මේ ඒ කාලේ මම එතෙන්ට යනකොට මම ඇත්තටම ඒ ලෙවල් ලියලා ඉවර වුණා විතරයි. ඒ අතරින් බලපුවාම එයාලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර විද්‍යාර්ථී. ඉතින් මට හරි අමුතුයි. කියන්නේ එතන
වාතාවරණය එතකොට එයාලා පරිසරය එයාලා කතා බහ කරන දේවල් මොනවද කතා කරන්නේ ලයිටිං ගැන කොස්ටියුම්ස් ගැන සෙට් ඩිසයිනින් ගැන හරි මේ දැන් නාට්‍ය අරන් කලාව කරගෙන යනවා අපිට ඉස්සරහට හම්බෙන දේවල් තමයි මේ මොකද A level ලිව්වා O level ලිව්වා කියලා අපිට නාට්‍ය අරන් කලාව කරනකොට එච්චර ප්‍රැක්ටිකල් දේවල් කතා වෙන්නේ නැහැ අපිට ඇත්තටම මේ දැන් වර්තමානයේ තියෙනවා වගේ මේ ප්‍රැක්ටිකල් විෂය ගැන විස්තර කිරීමක් වැඩි වශයෙන් වෙන්නේ නැහැ පාසලේ. ඉතින් පාසල් අධ්‍යාපනයේටම සීමා කරලා ටිකක් තියෙනවා. ඔව් ඒක අනිවාර්යයි. සිලබස් එකකම කොට වෙච්ච කාලයක් ඒ කාලේ තිබ්බේ. දැන් ඒක පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී මට හරි අමුතුයි සහ අලුත් අත්දැකීම් ටිකක් එකතු කරගන්න පුළුවන් වුණා කොහොමද මේ කැම්පස් ජීවිතය කියන එක. ඉතින් එතන පරිසරය වෙනස්. එතනින් පස්සේ තමයි ඒ අත්දැකීමුත් එක්ක තමයි මම කැලණි විශ්වවිද්‍යාලයට එන්නේ. හැබැයි කැලණි විශ්වවිද්‍යාලෙ එන්න කලින් හිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ශිෂ්‍යොත් එක්ක. කැම්පස් යන කලින් රියසල් එකක් හම්බුණා. රියසල් එකක් හම්බුණා. පෙර පුහුණු වීමක් හම්බෙලා තමයි කැම්පස් එකට යන්නේ. කොයි කාලේ මොකද අමතක කරන්න බැරි රසවත් සිදුවීම් තියෙනවද මම? අමතක කරන්න බැරි අමතක කරන්න බැරි සිදුවීමක් තියෙනවා. කොහොම හරි ඒක අර දුක කියන එකක් වගේ වෙයිද මන් දන්නවා බලමු. එහෙම කැමති නෑ සාමාන්‍යයෙන් කියන්න. නමුත් මේ එක මතකයක් තියෙනවා මම 2013 හෝ 2012 හෝ 11 අග වගේ එදා තමයි අංගාරා ගාලාබසී පළවෙනි පුහුණුවීම තිබුණේ බත්තර මුල්ලේ රජමල් වත්තපාරේ. ඉතින් එදාට යන්න මට දැන් 4 වෙනකොට මං එහෙ ඉන්න ඕනේ. ඊට උදේ මට ඩ්‍රයිවිං ලයිසන් ගන්න ට්‍රයල් එක ගන්න මම ඉතින් කෑගල්ලේ නකොට පට්ටවුව හිටිය ගාණක් නැහැ ඉතින් කොල්ලෝනේ හිටිය අවුලක් නැහැ ලයිසන් ට්‍රයල් එකටත් ෆේස් කරා හොඳට ෆේස් කරලා ඉවරලා දැන් බස් එකේ නැගලා ගියා බත්තර මුල්ලෙන් බහලා ගිහලා බත්තර මුල්ලට ගිහිල්ලා රියසල් කරා කොහොම හරි එතෙන්ද ගිහිල්ලා ඒ මාව කරකවලා විසික් කරන එක තිබුණේ මම බීමත් චරිතයක් කරේ එතන ගිහිල්ලා බීරේ ඉන්නකොට අල්ලලා විසික් කරනවා අල්ලපු ගාම බැලුවා මල්ලිබේ අද්දේ ගිනියම් වෙලා බලන්න මට වුණා ඊට පස්සේ රාවුවේ ඉඳලා ඇඟ රත් වෙලා අර ක්ලයිමේට් මාරු වෙලා ඊට පස්සේ දැන් මට උණ ගැනිලා දැන් කරන්න දෙන්නේ නැති රියසල් එකට තියෙන රියසල් කරලා එහෙම දේවල් තියෙනවා මොකද රියසල් එක කැන්සල් කරන්නත් රියසල් එක කට් කරන්නත් බෑ සාමාන්‍යයෙන් කලාව කරනවා කියලා කියන්නේ උණ හෙම්බ්‍රිස්සාව කියන්නේ ලෙඩ නෙමෙයි කැපවීම කරන්න ඕන සමහර ලාවට ගෙදර මල ගෙදරක් තිබුණත් අපිට යන්න වෙන අවස්ථාවල් තියෙනවා ඒක ඇත්තටම මට කියන්නේ කැම්පස් යන්න කලින් ඉඳලා මේ අත්දැකීම තිබුණා සහ මට ඒ හැම්ම ටිකක් තිබුණා. ඉතින් ඒක තීවිලා දැන් කොහොම හරි අංගාරා රියසල් ඉවර වෙලා දැන් මං එනවා පානදුර බස් එක පානදුර නුවර බස් එක 10 බස් එකේ ගෙදර එන්න. ගෙදර එන්න නෑ බස් නෑ 8ට විතර. මම කියන්නේ ඉතර අවබෝධයක් නැතුව අවුරුදු 18ක් විතරනේ. කොළඹ ගැන අත්දැකීම් නෑනේ. කොහොම හරි පොඩි කොල්ලෙක් කියලා හිතන් හිටියේ. ඉතින් කොහොම හරි බස් එක එනකන් ඉඳලා ඉවරලා දැන් ඉන්න හෝල්ට් එකේ නෑ. අමාරු වැඩිකමට මට ටික වෙලාවක් බස් හෝල්ට් එකේ නිඳ ගිහිල්ලා. ඊට පස්සේ මේ අත්දැකීමක් කියන්නේ බත්තර මුල්ලේ බස් හෝල්ට් එකේ නිඳ ගිහිල්ලා කොහොම හරි දැන් බැලුවා බස් නෑ. කරන්න දෙයක්වත් නෑ. කෙලින්ම ආවා බස් එක නගලා කොටුවෙන් ඇවිල්ලා එලා රෑ 12ට විතර නැග්ගා කෑගල්ලට එන්න. කෑගල්ලට යනකොට දැන් අමාරුයි සෑහෙන්න. නිින්ද ගිහිල්ලා කොහොම හරි කෑගල්ල පාස් කරලා මිවිටි පල්ලමත් බැහැලා මිවිටි පල්ලමේ තියෙන දැන් ওই බයිපාස් මේ එක්සිට් එක හරිය තමයි මේ ඇහැරුනේ. දැන් මලකෙලියයි කෑගල්ල පහු කරලා කිලෝමීටර් 2ක් විතර ගිහිල්ලා. දැන් නෑ ෆෝන් එක තිබ්බා. ෆෝන් එකක් තිබ්බද? ඔව් තිබ්බා. ඒ කාලේ ඉතින් ගෙදරට කෝල් එකක් දුන්නා එහෙමයි මම පහු වෙලා ඉන්නේ දැන් උනත් යන්නලා ඉන්නේ. එහෙම එන්න කියලා. කොහොම හරි ඉතින් ඒ පාර දිගේ උඩහට ආවා. පොලිසිය හරියට යනකොට වගේ ගෙදරින් ආවා කට්ටිය. ඊට පස්සේ ඉතින් ඇවිල්ලි වෙරලා මේ ඉතින් ගෙදර ඔන්න ඕවා තමයි ඉතින් අතන සුන්දර සහ කටුක අත්දැකීම් ඕවා. ඉතින් ඒ වගේ කටුක සහ සුන්දර අත්දැකීම් දැන් මතක් කරන්නේ සුන්දරයි විනිදි කටුකයි. මේ අර රැග් එක වගේ තමයි. විනිදි කටුකයි මතක් කරන්නේ සුන්දරයි. ඉතින් එහෙම වුණා. ඉතින් ඒකත් විශේෂ අත්දැකීමක් ජීවිතේ සහ කලාව ඇතුළේ තියෙන. අමතක නොවන දෙයක් කියන්නේ ඇත්තට මේක අමතක නොවන දෙයක්. මේ ඊට පස්සේ
මට කැම්පස් ජීවිතේ තව දෙයක් කියන්න මට මොකද මම වේදිකා නාට්‍ය කලාව පැත්ත විතරක් කතා කරගෙන ගියේ හින්දා මට කියන්න අමතකුනේ මොකද 2013 දැන් මට සාමාන්‍යයෙන් බර හඬක් තියෙන නිසා දැන් මට අකිල සපමල්සව හම්බ වුණාට පස්සේ මට හම්බෙච්ච සහෘදෙක් තමයි ලහිරු මාඩිවිල කියන්නේ. ලහිරු මාඩිවිල කියන්නේ වර්තමානයේ තම දක්ෂ සංගීතඥයෙක් රාජ නාට්‍යවලේ සහ රාජ නාට්‍යවලේ සංගීතඥ මේ හොඳම සංගීතයට සම්මාන විශාල සංඛ්‍යාවක් ගත්ත සංගීත ශිල්පියෙක් සහ ටෙලිනාට්‍ය සංගීතඥයෙක් දක්ෂයෙක් තම දක්ෂයෙක්. එතුමා මට කිව්වා මල්ලි මේ මෙහෙම එකක් තියෙනවා. එතුමා ඒකට ඩබින් කර හිටියේ. කියන්නේ හඬ ගැයීම් ශිල්පය එතුමා කර හිටියේ. මල්ලි මේ ඵලයන්කෝ මේ රූපායනිට වොයිස් ආටිස්ලා ගන්නවා. වොයිස් එක හොඳයි නේ ඵලයන් ගිහිල්ලා වොයිස් ටෙස්ට් එක කරලා ඵලයන් කිව්වා. ඉතින් කොහොම හරි එතුමා මට යන්න කියලා කෝල් කරලා මම ගියා. එතකොට 2013 ගියාට පස්සේ මට එතකොට හම්බුනේ වජිරමේස් මේ රූපවාහිනී සංස්ථාවේ මේ හඬකවි මැදිස්ත්‍රවරියක්. ඉතින් එතුමිය තමයි මට ඉස්සෙල්ලා මට මතක හැටියට සුජාත දියණිය වලින් පස්සේ තිබුණේ දිරිය දියණිය. දිරිය දියණියගේ තමයි ඉස්සෙල්ලාම හඬකවි වලට කරුණේ. එතකොට අර සහාය චරිත වලට එහෙමයි රජතුමනි වගේ කියන්නේ ඉස්සෙල්ලාම සම්බන්ධ සුළු චරිත වලට ඊටම අර ක්‍රවුඩ් සීන් වලට තමයි මුලින්ම ගිහිල්ලා ඉවරලා. ඉතින් එහෙම ගිහිල්ලා මේ කොහොම හරි කැම්පස් අවුට් වුණාට පස්සේ අවුට් වෙන්න ලඟ වෙනකොට වගේ මට විශේෂ චරිත හම්බෙන්න ගත්තා. චරිත හම්බෙන්න අරගෙන ඉවරලා හඬ නිසා දක්ෂතාවය නිසා. මොකද සාමාන්‍යයෙන් මම හිතනවා දෙයක් උපතින් හම්බුණා මේක ප්‍රගුණත්වයක් කරන්න ඕනේ කියන එක. හඬකෙන් වෙන හැදෑරීමක් කරාද? හැදෑරීමක් කරා. මම ඒක යන්නම් මොකද මේ දැන් ඒ කරගෙන යනකොට මට මේ දැන් මේ කැම්පස් අවුට් වුණාට පස්සේ ඒක හම්බුනේ. මොකද දැන් මේක කරගෙන කැම්පස් අවුට් වෙන්න කිට්ටු වෙනකොට මට හම්බුණා හිරු ටීවී එකේ ගියපු මේ ශනි නාට්‍යයේ දේවගුරුගේ චරිතය. ඒ චරිතය මේ හඬ ගවාගෙන ගිහිල්ලා ඉවරලා කොහොම හරි කැම්පස් අවුට් වුණාට පස්සේ මම සම්බන්ධ වෙනවා මේ ඒකත් අඳුනා ගැනීමක් මත සම්බන්ධ වෙනවා මේ දෙවනිනිම නාට්‍යයට. දෙවනිනිම නාට්‍යයට සම්බන්ධ වෙන්න මම යනවා සාංරංග මෙන්ඩිස් මහත්මයාව හම්බ වෙන්න චරිතයකට රඟපාන්න මේකට. ඊට පස්සේ ඉතින් යනකොට එතුමා අහනවා මම කොහෙද මම කිව්වා මම කැලණි කැම්පස් එකේ මෙහෙමයි කියලා. එතුමා කියනවා මෙහෙම අපිත් එක්ක වැඩ කරන්න එන්න මෙහෙම සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරමු. මම කිසි දැනුමක් තිබුණේ නැහැ. නමුත් සමහර ලාවට ටිකක් අර තියරි දැනුමක් තියෙනවා මේ කැම්පස් එකේ සහාය අධ්‍යක්ෂණය කියන්නේ මොකක්ද කියන එක තියරි දැනුම දෙන නිසා. ඉතින් හා කියලා කිව්වා. නමුත් ඒක කොච්චර බාහිර දුරද කියලා තේරුනේ එතනට ගියාට පස්සේ. කොච්චර කට්ටක් ගන්න ඕනද කොච්චර නිින්දක් හම්බෙන්නේ කොච්චර අඩු වෙනද කොහොම ගේමක්ද ගහන්න ඕනේ කියන එක එතෙන්ට ගියාට පස්සේ තමයි කියන්නේ සාරංග මෙන්ඩිස් මහත්මයා තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ දෙවනිම නාට්‍යය. ඉතින් දෙවනිම නාට්‍ය කොටස් 500ක් වගේ 500ක් 550ක් වගේ වෙනකන් ඒ අවස්ථාව හම්බුණා. එතුමත් එක්ක වැඩ කරන්න එතුමගේ සහායට මම දෙවනි සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට හිටියේ. ඉතින් මට ඔය සහාය අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා දුන්නා. දැන් ධර්ණී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකතුමා එතකොට දෙවනිම නාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂක ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහත්මයා. ඊට පස්සේ නිරෝක්ෂාන් ඒකනායක ඔහු දැන් නළුවෙක් සහ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරනවා. ඉතින් මේ ඔන්න ඔය වගේ එකක් තමයි ටෙලිනාට්‍ය කලාවට. ඉතින් ටෙලිනාට්‍ය කලාව යනකොට මට දෙවනිම නාට්‍යයේ සුළු චරිතයක් හම්බ වෙනවා ලූෂන් කියලා. ඒකත් සෑහෙන ප්‍රතිචාර හම්බ වෙනවා. ඊට පස්සේ සංගීත නාට්‍යයට මම සහාය අධ්‍යක්ෂකවරයෙක් වැඩ කරා. ඉතින් එතනදිත් හම්බ වෙනවා මට ඩංකන් කියන චරිතය. අපේ සහෘදෙක් වෙච්ච නලින් හුසේන් එහෙම නැත්නම් කාල්ලයි අපේ එයාගේ සහායකයාගේ චරිත ප්‍රධාන ආරක්ෂකයාගේ චරිතය. ඉතින් ඒකත් සෑහෙන ප්‍රතිචාර හම්බුණා මට. ඉතින් ඔය විදිහට ඉස්සරහට ගලාගෙන ඇවිල්ලා ඉතින් සමහර වෙලාවට තවත් විශේෂ දෙයක් තමයි මට ඔය ටෙලිනාට්‍ය කලාවයි හඬ ගැයීම් කලාවයි පොඩ්ඩක් එකතැනක ගැටෙනවා කියන්නේ මට එතකොට මම ඒ කාලේ මේ සිරසනාටි නාලිකාවේ මේ ආදරේ නාට්‍යයේ පරම්ගේ චරිතයට හඬ ගාවමින් ඉන්නේ. ඉතින් ඒකට යන්නත් ඕනේ මේක ඉන්නත් ඕනේ. දැන් මේක කරලා ඉවරලා සමහර දවස්වලට රෑ 10ට විතර ෂූටින් ඉවරලා. එතකොට මගේ තිබුණ බයිසිකලේ මම කිරින්දේ වල ඉඳලා රත්මලාන්ට යනවා. ගිහිල්ලා ඩබින් පැය 3ක් විතර කරනවා. එතකොට 11යි 12යි එක විතර වෙලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඉවරලා නිදාගෙන දෙකට විතර ආයෙ 5ට හැරලා වෙලා ආයෙ වැඩට යනවා. ඉතින් ඔය කතාව දිගටම ගියා. ඉතින් අමාරුයි බයික් එක යන එක ෂුවරුත් නෑ. කැපකිරීමක් කරලා තියෙනවා සෑහෙන. කැපකිරීමක් කරලා තියෙනවා. කැපකිරීම කියන්නේ
ඒ කියන්නේ අර S2ට සහ මුළු ඇඟටම වෙහෙස දීලා තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් එහෙම කට්ට කාගෙන ඇවිල්ලා අන්තිමේදී මට තේරෙනවා දැන් මේ දෙකෙන් එකක් තෝරගන්න ඕන. මම මේකේ හිටියොත් මොකද දැන් කැමැත්ත තිබ්බේ කෝකටද? හඬ කැවීමද ප්‍රංගනයද? සහාය අධ්‍යක්ෂණය වගේ. මම කියන්නේ සහාය අධ්‍යක්ෂණය කවදාවත් ඒක පහතට දාන්න බැරි සබ්ජෙක්ට් එකක්. මොකද ඒක කරනවා නම් ඒකේ ඔළුව තියාගෙන කරන්න ඕන. සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඉතාමත් බාරදුරු චරිතයක්. ඒ වගකීම අකුරටම නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕනේ නාට්‍යයක සාර්ථකත්වයට. හරි ඒක දැන් මොකද දිනපතා විකාශ වෙන ටෙලි නාට්‍යයක් දිනපතා රූගත වෙන ටෙලි නාට්‍යයක්. ඉතින් මේකට මට බෑනේ කවදාවත් වෙලාවක මේ මට මෙහෙම එකක් රෙකෝඩින් තියන අයියේ මම මැදින් යන්නම් කියලා. අද බෑ කියලා ඉන්න බෑ. අද බෑ කියලා ඉන්න බෑ. ඊට පස්සේ මට මම 12ට යනවා ඒ ලන්ච් එකෙන් පස්සේ යනවා කියලා. එහෙම කරන්න පුළුවන් ඇති. නමුත් මට බෑ කියලා මට හිතුණා. ඉතින් ඊට පස්සේ මම හිතුවා රංගපාන්න අවස්ථාව හම්බෙයි මට. මේකට එහෙම අර කුඩම්මගේ සැලකිල්ලක් දක්වන්න බෑ කියලා හිතලා මම එපිසෝඩ් 500ක් 550ක් වගේ වෙනකොට සහ එතකොට සංගීත නාට්‍යෙත් එපිසෝඩ් 100ක් විතර ගිහිල්ලා ඊට පස්සේ මම ඒකෙන් ඉවත් වුණා. මෙහෙමයි මගේ ටික කරගන්න. මොකද එතකොට මට ආසාවක් තිබුණා මගේ උසස් අධ්‍යාපනය සඳහා මේ ස්කෝලර්ෂිප් එකක් try කරන්න ඕස්ට්‍රේලියාව වලට. ශිෂ්‍යත්වයක්. ශිෂ්‍යත්වයකට උත්සාහයක් තිබුණා. එතකොට මේ ඒකත් පොඩ්ඩක් අර වැඩ වැඩිකම නිසා ඒක පොඩ්ඩක් මගේ හැරුණා. මොකද IELTS exam එක කරන්න ඕනකම තිබුණා. එතකොට IELTS exam එක ඇතරම මේ ලකුණු මදි වුණා. ඉතින් ඒකේ මුදලත් අපතේ ඒකත් යන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඒ වගේ හැලහැප්පීම් ගොඩක් මැද්දේ එකක් තෝරගත්තා අන්තිමට හඬ කැවීම සහ රංගනය කියන එක. ඉතින් හඬ කැවීම සහ රංගනය තෝරාගෙන ඉතින් දැන් ඉතින් ඒක දිගේ ඉස්සරහට යනවා. ඉතින් ඔය ටෙලි නාට්‍ය කලාවේ මට අමතක කරන්න බැරි චරිත තුනක් තියෙනවා. මොකද විශේෂයෙන්ම සාරංග මෙන්ඩිස් මහත්මයා ඒක තමයි මට මුලින්ම ටෙලි නාට්‍යක හතර කොන මොකද්ද සීමාව මොකද්ද මේක කියලා ඒ වපසරිය කියලා දුන්නේ. ඉතින් ඊට පස්සේ දෙවනිනි මේ හිටපු සහාය අධ්‍යක්ෂක සහ දැන් දක්ෂ මේ අධ්‍යක්ෂකවරයෙක් වෙන මේ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහත්මයා සහ නිරුක්ෂණ ඒකනායක ඒ වගේම කතා කරන්න ඕන චරිතයක් තමයි චමිත් සුලක්ෂණ විජේසූරිය. ඔය හතර දෙනා ඊටමත් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ටෙලි නාට්‍ය කලාවේ 6-4 මොකද්ද මේ කතන්දරය කියන එක රට කියලා දුන්නේ. ඉතින් මං හිතනවා වර්තමානයේ වෙනකොට මට ලොකු පිටිවහලක් වුණා මේ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට මේ ටෙලි නාට්‍ය කලාවේ සේවය කරපු එක. මොකද අපි කොයි වගේ දෙයක්ද දෙන්න ඕන ටෙලි නාට්‍ය කලාවට කියන එක මට තේරෙන්න ගත්තේ මේ ආටිස්ට් සහ ඒ කියන්නේ එහෙම නැත්නම් රංගන ශිල්පියා සහ මේ සහාය අධ්‍යක්ෂකවරයා කියන දෙන්නගේ මැද තැන මොකද්ද කියන එක ගැන දැනගත්තට පස්සේ මොකද සම්බන්ධතාවය මොකද ඒ සහාය අධ්‍යක්ෂකවරයෙක් එහෙම නැත්නම් ක්‍රූ එකක් දැන් අපි හිතනවානේ දැන් ටෙලි නාට්‍ය කලාවේ ලයිට් ටික උස්සන් යන එක කියලා කියන්නේ ලයිට් උස්සන ලයිට් උස්සනවානේ නමින් අපි දකින්නේ තිරේ පිටිපස්සේ ඉන්න සෙට් එක දකින්නේ නැහැ නේ කවදාවත්. මෙයා රංගපාන අමරු නෑ මම මේක වැඩ කරනවා. මොකද්ද කරන්නේ? මම මේකේ ලයිට් ඔපරේටර් කෙනෙක්. ලයිට් ඒ වුණාට ඒ තරම් කැපවීමක් කරනවම දැකලා නැහැ. මොකද ඒ ලයිට් ටික ආරක්ෂා කරගන්න ඕනේ හැමදේම. මොකද ඔය සාමාන්‍ය ලොකු ලයිට් එකක් කියන්නේ පට්ට බරක් ලක්ෂ ගානක ලයිට් එකක්. ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මම ඒකෙන් තමයි දැක්කේ අපි හැමෝටම ශේෂ්ත්‍රය ගරු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම නළුවෙක්. උඹලා එහෙම බෑ. ඒ කියන්නේ අපි හැමෝම ඒකට මේ ගරු කරන්න ඕනේ හැමෝටම. අපි අධ්‍යක්ෂකවරයාට සහාය අධ්‍යක්ෂකවරයාට තිර පිටපත් රචකයාට වගේම රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියාට මේ අංග රචනා ශිල්පියාට ඊට පස්සේ ඒ හැමෝටම අඩුම තරමේ ටී-බෝයිට පවා අපි ගරු කරන්න. මොකද ටී-බෝයිට ඩ්‍රයිවර්ට පවා මොකද සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ ඉස්සෙල්ලම ඇහැරෙන්නේ ටී-බෝයි. අන්තිමට නිදාගන්නේ ටී-බෝයි. ඉස්සෙල්ලම ඇහැරෙන්නේ ඩ්‍රයිවර්. අන්තිමට නිදාගන්නේ ඩ්‍රයිවර්. වැඩි කවුරු කතා කරන්නේ නැහැ. කවුරු කතා කරන්නේ නැහැ. ඉතින් ඒව තමයි අත්‍තරම ලොකු බාරදුර රාජකාරියක්. සමහරවිට පොඩි පඩියක් හම්බෙන්න වෙන්න පුළුවන්. ඒවට කිසිම අපහසුතාවයක් නැතුව කිසිම අඩුවක් පහඩුවක් නොතිබෙන්නත් ඕනේ ඒකේ විතරයි. කරන සේවය ඉතාමත් අතිමහත්. ඒ කියන්නේ අපේ තියෙන්නේ අර අපේ ලංකාවේ කලාව ඇතුලේ තියෙන්නේ නළුවා අධ්‍යක්ෂකවරයා සහ පිටපත් රචකයා වගේ කට්ටිය විතරක් ඉහළට ඇවිල්ලා සහාය අධ්‍යක්ෂක ඊට පස්සේ අනිකුත් කට්ටිය මේ
ඊටම තවම මට්ටමේ සැලකෙන කතන්දරයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක සාමාන්‍යයි. ඒක පොද එළියට පේන ටික. ඉතින් මම කියන්නේ හැමෝටම එක හා සමානව මේ ගෞරවය දෙන්න ඕනේ. මොකද ඒ හැමෝම ගේයක බිත්තියක වඳින ගල් වගේ. එක ගලක් ගැලවුණොත් ශක්තිය නැති වෙනවා ඒ බිත්තියේ. ඉතින් ඒ නිසා මට ලොකු පිටිවහලක් වුණා මේ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඒ කාපු කට්ට සහ ඒ අත්දැකීම ඒ ඉගෙන ගැනීම ඊට පස්සේ ඒ හැමදේම ඒ සහ සම්බන්ධතා ගොඩනගා ගැනීම ඊට පස්සේ මේ දේවල් මට ලොකු පිටිවහලක් වුණා. එතකොට මම ඇත්තටම ඒක සමහර ලාවට මට ටෙලිනාට්‍ය කලාවේ ඊටමත් මේ වැදගත් දෙයක් වුණා. මොකද අර මම සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඉන්නකොට මම ඇත්තටම නිතරම උත්සාහ කරේ අර රංගන කාර්යයට මට ඒක මේ මොකද්ද මොකක් ව්‍යායාමයක් හැටියට අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එතනින් ගන්න. හැමතිස්සෙම ඒක ඇතුලේ තියෙන දේවල් වලින් මොනවද මට ගන්න පුළුවන් කියන එක ඉගෙනීමක් කරන්න මට අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒක නිසා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී සාරංග වෙන්නිස් මහත්මයාට, ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහත්මයාට, නිරුක්ෂාන් ඒකනායක, ඊට පස්සේ චමිතු ලක්ෂණ විජේසූරිය ඔය හතර දෙනාට හැමදාම ගරු කරන හතර දෙනෙක්. ඒ කියන්නේ ඒ හතර දෙනා තමයි මෙන්න මේකයි පාර මෙහෙමයි මේක මෙන්න මේ වගේ දේවල් කටුකොහල් තියෙනවා මේ පාරේ කියලා මට කිව්වේ. කටුකොහල් අයින් කරන්න ඕනේ මම. අයින් කරගෙන පාරේ යන්න ඕනේ මම. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක් සහ ඕනම ශේෂ්ත්‍රයක කටුකොහල් තියෙනවා. ඒක තියෙන කටුකොහල් අයින් කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අපි ගමන තීරණය වෙන්නේ. මොනවම තමයි මගේ වපසරිය තියෙන්නේ 2008න් පටන් අරගෙන මේ වර්තමානයේ 2021 වෙනකන් ගමන් වගේ. ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ දිගින් දිගටම කටයුතු කරගෙන එනකොට මුලින්ම වැඩ කරපු වේදිකාව අමතක වුණාද? අමතක වුණා කියනට වඩා මගහැරුණාද කියන එක තමයි හරියම ප්‍රශ්නේ. මොකද ඇත්තටම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මම රංගන ශිල්පියෙක් හැටියට නෙමෙයි එකතු වුණේ. ඉතින් සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට එකතු වුණාට පස්සේ අපේ සාමාන්‍යයෙන් 8-5 ජොබ් එකක් නෙමෙයි. නැත්නම් පාසල් ගුරුවරු වගේ 7:00 1:00ක් නෙමෙයි. උදේ ඉඳලා රෑ වෙනකන් ආයේ පාන්දර ඉඳන් ආයේ රෑ වෙනකන් ඒ වගේ යන කතාවක්. ඉතින් අපිට ගෙදර එන්න වෙලාවක් නැහැ කොයි වෙලාවක. ඉතින් එතකොට අපි ඇත්තටම ලොජ් එකනේ නවතිලා ඉන්නේ. ලොජ් එක කියන්නේ ඉතින් අපි එතන ලොජ් වෙලා ඉන්නවා වෙනම කට්ටියම. එතකොට නිෂ්පාදනාංශය, සහාය අධ්‍යක්ෂකවරු, අංගරචනා ශිල්පියෝ, රංගවස්ත්‍ර නිර්මාණ ශිල්පියෝ, එතකොට ආලෝකකරණ ශිල්පීන් හැමදෙනාම එකම තැනක නැවතිලා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් දවස් 20ක් 25ක් ෂූටින් කරනවා නම් මොකද මේක මේ දවස් 5ම යන කතන්දරයක් හින්දා මේක මේ එතකොට අපි හැමදාම එතන තමයි ඉන්නේ පැක් වෙන දවස් වෙනකන්. ෂූටින් අවසන් වෙන දවස් වෙනකන්. එතකොට ඉතින් අර පවුලක් වගේ තමයි. අපි ඔක්කොම සෙට් එකේ එකට මැද විවේක වෙන දවස් උයාගෙන කනවා. ඒ වගේ හැමෝම එකට ඉන්නේ. ඉතින් එතකොට සම්පූර්ණ පවුලක්. දෙවන ඉනිමේ ගත්තොත් එහෙම දෙවන ඉනිමේ පිටිපස්සේ ඉන්නේ අර ශක්තිමත් පවුලක්. ඒක නිසා තමයි මම හිතන්නේ මෙච්චර කාලයක් එක රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ ශක්තියත් එක්ක තමයි නිර්මාණයක සාර්ථකත්වය. එතකොට එකාට එක නැත්තම් කපාගෙන ඉලි වැඩි නම් පැවැත්මක් නැහැනේ. ඉතින් මම අවුරුදු 2ක් දෙවනිම නාට්‍යයත් එක්ක සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරා. ඉතින් ඒ කාල පරාසය තුල ඇත්තටම පවුලක් හැටියට ඒ කාලේ හිටපු කට්ටිය ඔක්කොම පවුලක් හැටියට එකට හිටපු නිසා තමයි සාර්ථක වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. කොහොමද නිර්මාණයක සාර්ථකත්වයට අපි දැන් කතා කරනවා. දැනට නාට්‍ය ආරං කලාව උගන්න සහ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් හැටියට අපි සාමූහික කලාවක් හැටියට මේ නාට්‍ය ශිල්පය එහෙම නැත්නම් ටෙලි නාට්‍ය කලාව ගැන කතා කරනකොට කොහොමද මේ සාමූහිකත්වය එහෙම නැත්නම් එකමුතුකම කොහොමද මේකට වැදගත් වෙන්නේ කියන එක ඉතාමත් මේ හොඳින් දැනගත්ත දෙයක්. එහෙම නැත්නම් වැඩිපුරම දැනගන්න විඳින්න පුළුවන් වෙච්ච තැනක් තමයි ඒ එතන කියලා කියන්නේ. මොකද එතකොට සම්පූර්ණ පවුලක් වගේ අපි එතන. පවුලක් හැටියට මේ හරිම විනෝදයෙන් සතුටින් සමහර ලාවට නිදහස් සම්මේලනවල සෙල්ලම් කරනවා. ඒ වගේ අර එකක් තිබුණේ. ඉතින් ඇත්තටම සමහර දවස්වලට හොඳටම මහන්සි. ඉතින් එතකොට එහෙම ගිහිල්ලා අපි එහෙම වැටෙනවා. එහෙම සංස්කෘතියක්. එතන වෙනම සංස්කෘතියක් තිබුණේ. ඉතින් එතකොට දැන් සහාය අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යයට හෙට තියෙන මොනවද ලෑස්ති කරනවා. හෙට තියෙන සීන් ටික ලෑස්ති කර ගන්නවා. මේ ටික තියෙන්නේ කියලා. ඊට පස්සේ අංග රචනා ශිල්පීන්ට කියනවා මේ කට්ටිය ඉන්නේ කියලා. ඊට පස්සේ රංග වස්ත්‍ර ශිල්පීන්ට කියනවා මේ සීන් ටික තියෙන්නේ කියලා. මේ සීන් ටිකේ මේ කට්ටිය ඉන්නේ කියලා. එතකොට එයාලා කන්ටිනියුටි බලන්න ඕනේ. කලින් පෙරපසු සීන් මොනවද කියලා බලන්න ඕනේ. එතකොට ඒවා ඇත්තටම ওই කතන්දර නිසා මට වේදිකාව කියන එක මගේ හැරුණා. මොකද වේදිකාව කියලා කියන්නේ මේ ටෙලි නාට්‍ය රංගනය, සිනමා රංගනය වගේ අද ගිහිල්ලා පිටපත ගත්ත රංගපෑම නෙමෙයි.
දීර්ඝකාලීන පුහුණුවක් ඇතුව දීර්ඝකාලීන මේ කාර්යයක් ප්‍රතිඵලයක් හැටියට තමයි වේදිකාව අපිට දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඒක මට මගේ හැරුණා කියලා කියන්න පුළුවන්. මගේ හැරුණා තමයි. ඇත්තට මේක එක්තරා අන්දමක දුකක්. මොකද වේදිකාව කියලා කියන්නේ දැන් සමහරව අහනවානේ වේදිකාවද ටෙලිනාට්‍ය කලාවද කියලා. ඒක දෙපැත්තක් තියෙනවා. මොකද ටෙලිනාට්‍ය කියලා කියන වෙනම පැත්තක්, වේදිකාව කියලා කියන වෙනම පැත්තක්. වේදිකාව කියලා කියන්නේ ලොකු අධ්‍යයනය කරන්න දේවල් තියෙන වේදිකාව. මේ එතන සමහරලාවට දිගාඩි 20යි පල්ලාඩි 30යි වෙන්න පුළුවන්. හැබැයි ඒ පරිසරය ඇතුලේ ඒ වැටෙන සමාජ වටපිටාව සහ ඒ අපි කතා කරන දේවල් චරිත ගොඩනගන ආකාරය ඊට පස්සේ මේ වේදිකාවේ පිටපතත් එක්ක ගනුදෙනු කරන ආකාරය වැඩි වැඩියෙන් ඒකට අවතීර්ණ වෙන ආකාරය ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ වෙලෙම හම්බෙනවා ඒකට කලින් මම කියන්නේ ඉතින් ඒ පිටපතත් එක්ක මුහු වෙන ආකාරය අනුවනේ අපේ චරිත ගොඩනගන්නේ. ඉතින් ඒක ටෙලිනාට්‍ය කලාවේ හෝ සිනමාවේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒකේ නැත්තේත් නෑ. දක්ෂ චරිතාංග නළුවෙක්කින් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ට හම්බුනාම දක්ෂ රචකයෙක්ගේ පිටපතක් තාමත් ලස්සනට එළියට එනවා. වේදිකාව කියලා කියන්නේ හරි සුන්දර තැනක්. ඒක මට අර ටෙලිනාට්‍ය ශාස්ත්‍රයත් එක්ක මගේ ඇරුණා. ඉතින් ඒ ASCII කොහොම හරි හඬ කැවීම් කරගෙන ගියා. නමුත් ඒ අතනින් ටෙලිනාට්‍ය ශාස්ත්‍රයම නෙමෙයි සහය අධ්‍යක්ෂකවරයෙක්ගේ කාර්යභාරය කරද්දී ඒක මගේ හැරුණා. ඉතින් එතනින් අයින් වුණාට පස්සේ මගේම ගමන යන්න පටන් ගත්තට පස්සේ ආපහු වේදිකාවට එන්න පුළුවන්කම ලැබුණා. නමුත් අවාසනාවකට මේ වෙනකොට කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කිසිම දෙයක් නැති වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට රූගත කිරීම වලට යනවා. අර සෞඛ්‍ය මාර්ග උපදේශය යටතේ යනවා. ඒත් මේ හඬ කැවීම් වලට කොහොමද යනවා දැන් එතකොට හඬ කැවීම් වෙන්නේ තනි පුද්ගලයා අනුවනේ. තනි පුද්ගලයන්. නමුත් වේදික මේ රංගපානකොට නළුවෝ දෙතුන් දෙනෙක් එකට රංගපානවා සහ එතකොට විශාල පිරිසක් ඉන්නවා. ඒක පොඩ්ඩක් අවධානමක් තියෙනවා. හැබැයි හඬ කැවීම එහෙම නෑ. ඉතින් වේදිකාව කියන එක දැන් කොහොමත්ම නෑ. දැන් අපේ සමහරලාවට විශ්වවිද්‍යාල දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ විභාගයේමත් අර ඔන්ලයින් ක්‍රමයට Zoom තාක්ෂණයේ ඔස්සේ ප්‍රැක්ටිකල් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකත් ලොකු මේ කාලයත් එක්ක ඉතින් අපරාධ කියලා හිතනවා. ඉතින් එහෙම අර මුහු වෙලා වෙනම සංස්කෘතියක ගත කරන්න තියෙන කාලය නැති වෙනකොට ප්‍රායෝගිකත්වය නැතිලා තියෙනවා. අර අයි කන්ටැක්ට් කියන එක අදහස් බෙදා ගැනීම ඒ වගේ දේවල් දුරස්ත වෙලා තියෙනවා. ඉතින් මේ කොහොම හරි ටෙලිනාට්‍ය ශාස්ත්‍රයෙන් කියන්නේ සහාය අධ්‍යක්ෂක ධූරයෙන් අයින් වුණාට පස්සේ නැවතත් මට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා මේ අකිල සොප්මන් මහත්මයාගේ විකාර මන්දාව නාට්‍යයට සහ අපේ ගුරුවරයා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංක රත්නායක මහත්මයාගේ මේ ඊඩිවස් එහෙම නැත්නම් රතුවේස් මුහුණු නාට්‍යයේ නිෂ්පාදනය සඳහා ඉතින් ඒ දෙක තමයි මේ මෑත කාලීන සිදු කරේ. අපේ කතාබහේදී අපිට මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරනවා හල්ක් ගැන. එකක් ගොඩක් ජනප්‍රියලා තියෙනවා. හඬ කැවීම් ශ්‍රේෂ්ඨය කොහොමද ඔබ දකින්නේ සහ මේ ඒකට තියෙන කැමැත්ත කොහොමද සහ මේ ඒක කොහොමද මේ දිනවල වෙන්නේ? හල්ක් වගේ චරිත කරනු ටිකක් වෙහෙස කරයි. උග්‍ර එපිසෝඩ් 5ක් විතර කරද්දී යනවා. කට්ටිය යනවා ඒක මේ වොයිස් එක හදලා තියෙනවා කියලා. ඒ කියන්නේ අවෙන්ජර්ස් එකේ වොයිස් එක තමයි ඔය අහන්න ඇත්තේ හදලාද කියලා. ඒක අවෙන්ජර්ස් එකේ වොයිස් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මොකද මේ අවෙන්ජර්ස් එකේ දාපු මගේ හල්ක්ගේ කටහඬ මේ අපි දෙන්නෙක් ඒ කියන්නේ ශෂි ප්‍රියංකර සහ මම 2013 විතර අපි ඔය ඩබින් කරනකොට රූපවාහිනියේ අපි දෙන්න ප්‍රැක්ටිස් කරපු දෙයක ප්‍රතිඵලයක් හැටියට තමයි ශෂිත් ඒක කරනවා. ශෂි මං හිතන්නේ දෙරනේ ට්‍රාන්ස්ෆෝමර්ස් කාටුන් එකේ ඔක මේ කරා ඊට පස්සේ මමත් මේක කරා. දැන් ශෂි මං හිතන්නේ ශෂි මේ මොකද්ද Guardians of the Galaxy එකේ ඒ චරිතයට හඬ ගවන්නේ ඒ කටහඬින්. ඉතින් ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි මොකද මං කිව්වර ප්‍රැක්ටිස් තමයි වැදගත්ම දේ. ඉතින් ඒක තමයි මෙතනට උනේ. මොකද ඒ හඬින්ම Agents of Smash එකේ හඬ කවන්න හැකියාව ලැබුණේ නැහැ. මොකද ඒක ප්‍රධාන චරිතය නිසා. මොකද ඒ හඬින් හඬ කෙවුවොත් එහෙම ලොකු අර වේරියේෂන් වලට එහෙම නැත්නම් විවිධත්වයකට යන්න බැරි වෙනවා රටානේ. ඒ නිසා අපි එතනින් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා හඬ තව ටිකක් ගැඹුරු කරලා පොඩි ක්‍රැක් එකක් එක්ක ඒ කනහඬ පාවිච්චි කරේ. කාංචන අමරරත්න අපේ අධ්‍යක්ෂකතුමා කිව්වා පොඩි වෙනසක් එක්ක මේක යමු. මොකද මේක මේ ලොකු පරාසයක් තියෙන නිසා අරකේ සාමාන්‍යයෙන් අවෙන්ජර්ස්
එකේ තියෙන්නේ පොඩි දෙබස් ඛණ්ඩ කීපයක් නේ හල්ප් කෑ ගහන එක තමයි තියෙන්නේ. මේ ඉතින් ඒ නිසා Agents of Smash එකේ හඬ කවනකොට ඒක චුටි වෙනසක් කරලා මේ කරලා පෙන්වුවේ. ඉතින් හරි ආසාවෙන් ඒවා කරනවා. ඇත්තටම දැන් කටහඬ කියන එක මුල් කාලීනව මට තිබුණු ප්‍රශ්නයක් තමයි වගේ. කටහඬ බරපතල වැඩි නිසා සමහර ලාවට සහායක චරිත අවශේෂ චරිත වලට හඬ කවන්න අමාරුයි. රජුරුවන්ගේ කටහඬ කැපෙන නිසා. මේක මට කෙලින්ම කියලා තියෙන කතාවක්. මේ ඒක මාරු. රජා මාරු වෙලා. රජා මාරු වෙනවා. එහෙමයි රජතුමනි කිව්වම රජුරුව පළු වෙනවා. එහෙම එකක් ඇති සමහර විට. ඉතින් මේ ඒ නිසා පසු කාලීනව තමයි මට විවිධාංගී චරිත හම්බුණා. ශනි නාට්‍ය ඊට පස්සේ මේ අතරේ නාට්‍ය ඒක ඊට පස්සේ දැන් වර්තමාන වෙනකොට හිරුනාලිකාවේ විකාශය වෙන සිතාහස යාදෙන් නාට්‍ය ප්‍රධාන චරිතය සරජිත් සිංගේ. ඒ වගේ චරිත සහ කාටුන් වලට මට අවදින්න දැන් ලොකුම අවස්ථාවක් හම්බුනේ මේ හල්ක් එකෙන්. ඉතින් හල්ක් චරිතය ඊටම සුවිශේෂී එකක්. ගොඩක් කට්ටිය කාටුන් වලට ආදරය කරන කට්ටිය ඊටමත් ආදරෙන් වැළඳගත්තා. ගොඩක් කට්ටිය ඉතින් අර සිරස වගේ නාලිකාවක අර පොඩි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ එකත් එක්කම අපිට දකින්න පුළුවන්. ඉතින් අර කට්ටිය ආදරෙන් වැළඳගත්ත ඒ කාටුන් පෙළම ඉතින් ඒකට දායකත්වය දක්වන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඉතින් ඒකට මට මතක් කරන්න විශේෂයෙන්ම අපේ තුසිත කරවිට මහත්මයා ඇවෙන්ජර්ස් කාටුන් එකේ අධ්‍යක්ෂකතුමාට කියන අධ්‍යක්ෂක ඊට පස්සේ කාංචන අමරරත්න මහත්මයා Agents of Smash එකේ හඩකැවීම අධ්‍යක්ෂක. ඉතින් කොහොම හරි ඔන්න ඔය ආකාරයෙන් තමයි මගේ හඩකේ වර්තමාන විතරයි. ඉතින් දැන් ඔය අරකේ ගත්තොත් එහෙම මේ ඒකත් විශේෂයි හිරු එකක්. ඉතින් ඒ ඔක්කොම නාලිකා විශේෂයි. අපි මොකද කරන රාජකාරිය නිසා හැමතිස්සෙම මම බලන්නේ ඉතින් ඒ කරන වෙනසක් සහ අලුත් දෙයක් සමගින් උපරිමයෙන් දෙය කරන්න තමයි. ඌවේ දැන් මේක අහනකෙන් ශේෂ්ත්‍රය ඇත්තටම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් එකක්. කට්ටිය සමහරලාට ආනවා අපිට ජොයින් වෙන්න පුළුවන්ද කියන එක. හැබැයි හඬකෙන් අධ්‍යයනයක් කරා විශේෂයෙන්ම ද මීඩියා ඇකඩමි එකේ අරුණ ජයසිංහ මහත්මයා යටතේ. ඉතින් ඒකත් ලොකු පිටිවහලක් වුණා. කොහොමද මේක හඬ පාලනය කරන්නේ, කොහොමද මේක හඬ මේ ශිල්පියෙක් හැටියට භාවිතා කරන්න කියන එක හසුරවන්නේ කියන එක. ඉතින් ඒකත් ලොකු පිටිවලක් වුණා මගේ ශේෂ්ත්‍රය ඉස්සරහට යන්න. එතනින් මට ලොකු අවස්ථාවක් හම්බුණා. එතුමා මාර්ගයෙන් මට හිරු එකේ රාමාසිත රාවණායකේ මේ හනුමාන්ට හඬ කවන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් ඔය විදිහට තමයි මගේ හඬ කැවීම ශේෂ්ත්‍රය ගලාගෙන ගියේ. දැන් ඉතින් ඔය හැම ශේෂ්ත්‍රයක් අස්සෙම ඉතින් ඉස්සරහට ටික කැවිලා අර අපේ තියෙන දෙයක් තමයි අපිට ස්ථාවර වෙන්න කාලයක් යනවා. අර කියනවානේ භරත මුනිවරයා කියනවා නළුවෙක් කියන කෙනා ස්ථාවර වෙන්න නම් එයාගේ වාසනා ගුණය සහ සතතාභ්‍යාසය කියන දෙකම තියෙන්න ඕනේ කියලා. ඉතින් සතතාභ්‍යාසය කොච්චර තිබුණත් වැඩක් නැහැ වාසනා ගුණය නැත්නම්. වාසනා ගුණය කොච්චර තිබ්බත් වැඩක් නැහැ සතතාභ්‍යාසය නැත්නම්. වාසනා ගුණය විතරක් තිබ්බොත් එක නාට්‍යයකින් එක චරිතයකින් ඩ්‍රොප් වෙන්න පුළුවන්. සතතාභ්‍යාසය තියෙනවා නම් දිගටම කරගෙන ගිහිල්ලා පස්සේ වාසනා ගුණය හම්බුනාට පස්සේ ඉස්සරහට එන්න පුළුවන්. ඔය තියෙන කාරණා දෙකම තියෙනවා. ඉතින් ඔය දෙකම කලවම් කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා මම හිතාගෙන ඉන්නවා. ඒ ඔස්සේ සමහරලාවට මම අර මුගෙම කියවනේ මම නිදහස්සේ ඉන්න කැමති කෙනෙක් කියලා. ඉතින් නාට්‍ය රංගලා උපාධිධාරියෙක් හැටියට උපාධිපත්වෙම හම්බුණා. සිනමාව පැත්තට මේ සම්බන්ධ වෙන්න හම්බුණාද? කැමැත්තක් තියෙනවද? තාම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අවස්ථාව හම්බුන්නේ නැහැ කියලා කියන්නේ කැමැත්තක් නැත්නම් නෑ කාටවත් සිනමාවට සම්බන්ධ වෙන්න. ඊටමත් කැමැත්තක් තියෙනවා. ඉතින් අවස්ථාව ලැබෙයි කියලා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක ඊටමත් වටි කියලා හිතනවා මේ අඩකැවීම් ශේෂ්ත්‍රයෙන් අපිට ඇත්තටම විශේෂ අවස්ථාවක් හමුණා දෙරණනාලිකාවෙන්. මොකද ෆිල්ම් එකක් රඟ දක්වලා ඉවරලානේ ඒකට අඩකැවීම් කරන්නේ. ඉතින් ඒ වගේම රඟ නිෂ්පාදනය කරන නාට්‍යයක් තමයි රාවණ කියලා කියන්නේ. ඉතින් රාවණ නාට්‍යයේ මට අවස්ථාව හම්බුණා මකර කියන චරිතයට හඬ ගවන්න. ඉතින් හේෂර වික්‍රම ආරච්චි අපේ මිත්‍රයා තමයි ඒක රඟ දැක්ුවේ. ඉතින් ඒකට මට හඬ කවන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඔය වගේ තමයි කතාව ගලන ගියේ. සිනමාවට ඇත්තටම ආසාවක් තියෙනවා. ඔය විදිහට තමයි මම අර කිව්වේ උපාධිධාරීපත් වෙන හම්බුණානේ. ඉතින් නමුත් ඒකට කොටු වෙන්න ආසාවක් හිතුන්නේ නැහැ. අධ්‍යක්ෂණයේ පැත්තට යොමු වීමට බලාපොරොත්තුවක් ආසාවක් නැද්ද ඉදිරියේදී? අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කියන ටයිටල් එක දාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ලොකු හැදෑරීමක්
ලොකු පරිචයක් ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න අවශ්‍ය. එක්ස්පීරියන්ස් එකක් නැති වුණත් වැඩ කරන්න පුළුවන්. නමුත් මම එකක් කරා අර දැන් ඇති වගේ බෑනේ. අධ්‍යක්ෂකවරයෙක් වෙනවා නම් නිසි හැදෑරීමක්, නිසි පරිචයක්, නිසි කාලයක් තියෙන්න ඕන. එහෙම නැතුව කැමැත්තක් නැත්තේ නෑ. හැබැයි මට හිතෙනවා මොකද අධ්‍යක්ෂකවරයා කියන ටයිටල් එකට වඩා මම ආසයි රංගන ශිල්පියා කියන ටයිටල් එකට. ඉතින් අධ්‍යක්ෂකවරයෙක්ට වඩා මම කැමතියි රංගන ශිල්පියා කියන ටයිටල් එකට සහ අඩකැවීම් ශිල්පියා කියන ටයිටල් එකට. ඉතින් මම හිතනවා මට ඒකෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා. රංගන ශිල්පියා ඇතුළේදී අපිට පුළුවන් ලොකු හැදෑරීමක් කරන්න. මොකද සමාජයේ අපිට තියෙන මේ විද්‍යාගාරය සමාජය ගත්තොත් එහෙම මට සමීර කියන චරිතය අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව චරිතයක් අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඒ චරිත 4-5කින් එකතු වෙන සංකලනයක් තමයි අපි මොකක් හරි චරිතයකට එකතු කරන්නේ. ඉතින් ඒ වගේ අර අධ්‍යයනය කරමින් ඉස්සරහට යන්න තියෙන ආසාව නිසා මම හිතනවා මේ මට රංගන ශිල්පියා කියන තැනට මගේ ආසාවක් තියෙනවා කියලා සහ හඬකැවීම් ශිල්පියා කියන එකට ආසාවක් තියෙනවා. මොකද ආසාවක් සහ උනන්දුවක් තියෙනවා. මොකද මේ තියෙන හඬ පරිස්සම් කරගෙන ඉස්සරහට වටිනා නිර්මාණ වලට විශේෂ විවිධාකාරයෙන් හඬ කවන්න මම බලාපොරොත්තුවක් තියෙනවා. ආසාවක් තියෙනවා. කෙනෙක් දියුණු වෙන්න හරි ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න හරි බලපාන උත්සාහයද පිනද? දැන් ඒ මොහොතේ දින ඒ මනුස්සයාගේ දෛවය හෝ වෙන යම් දෙයක් බලපානවා. විශ්වාස කරන්නේ. මම විශ්වාස කරන්නේ chance එක කියන එක ඇත්තටම වැදගත් දෙයක්. chance එක වැදගත් කියන්නේ ඒ කියන්නේ ලක් එක සිංහලෙන්ම කිව්වොත් ලක් එක ලක් එක ඊට පස්සේ විලාව පින කියමුකෝ. පින කියමුකෝ. හරි පින. කෙටි වචනේ පින. පින බලපානවා. හැබැයි 99.9% බලපාන්නේ ඔහු තුල තියෙන උත්සාහය, අදිෂ්ඨානය, කැපවීම සහ නිරන්තර පුහුණුව සහ අධ්‍යයනය. දේශපාලනය ගැන ඔබේ අදහස් කුමක්ද? කිසිදු පක්ෂයකට හෝ කිසිම මතවාදයකට ගැති නොවි ස්වාධීනව සිටින පුද්ගලයෙක් වෙමි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ලංකාවේ තියෙන දේශපාලනය කලකිරලා තියෙනවා. ඒ කියන්නේ ඒක අවස්ථාවාදය ඒ හැමදේමත් එක්ක ලංකාවේ තියෙන දේශපාලනය කියන එක අපි දැන් මකියාවෙලි කියනවා මේ මිනිසා උපතින්ම දේශපාලන සත්වයෙක් කියලා. හැබැයි ලංකාව වගේ රටක එහෙම වෙන්නේ නැහැ. වගේ එකක් මට තියෙනවා. දේශපාලනයට එච්චර ලංකාවේ දේශපාලනය ගැන ඇත්තටම කතා කරන්නත් කැමති තත්ත්වයක් තියෙනවා. අයින් කරලා තියෙනවා. අයින් කරලා තියෙනවා. අයින් කරලා කියන්නේ එහෙම අයින් කරලා ඉන්නත් බෑ. මොකද ලංකාවේ අපි ඉන්නවනේ. ඒ නිසා ඉන්නවා. නිහඬයි ඒකේ. නිහඬයි. නමුත් කරන්න තියෙන එකම දේ තමයි තියෙන අවිය දේශපාලනයට කතිරේ පාවිච්චි කරන එක. එහෙම කිව්වා කියලා මේ මම මෙතන රතු පාට සමාජිකයෙක් නෙවෙයි කියලා අවධාරණයෙන් කියන්න ඕනේ. ගොඩක් අය දාන්නේ එහෙමනේ. ඔව් එහෙමනේ කියන්නේ. එක්කවර එක්ක මෙහෙ නැත්තම් ඉතුරුන කට්ටිය අනිකේ. අපි ඒ ගැන කතා නොකරමු. හරි. ස්තුතියි. මේක විශේෂම දෙයක්. සුවිශේෂී වරමක් හම්බ වෙනවා. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? එකයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. වර්ම ගැන කල්පනා කරන දවස් කීයක් විතර හම්බෙයි? ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. වරමක්. මම කරන දේ මට සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වරම ඉල්ලන්න එච්චරයි. මට මේකට ඍජු පිළිතුර. ඉක්මනට ඍජු පිළිතුරක් වගේම ඉක්මනින් පිළිතුරකුත් අවශ්‍යයි. දවසකට හරි ජනාධිපති වුණොත් මුලින්ම කරන්නේ මොකද්ද සහ විශේෂයෙන්ම කරන කාරණා කීපයක්. අමති මණ්ඩල බලතල කප්පාදු කරනවා. අමති මණ්ඩලේ මේක අවදාක් වෙන්නේ නැති දෙයක්. බලතල කප්පාදු කරනවා කියන්නේ මෙහෙමයි. ඉතින් බලතල කියන්නේ කොච්චර අසීමිත වරප්‍රසාද කරන වරප්‍රසාද සීමිත කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මහජන ඡන්දයෙන් පත් වෙච්ච මිනිස්සුන්ට දෙවියෝ වගේ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා බලතල වරප්‍රසාද අවශ්‍ය ප්‍රමාණයට නිකුත් කරනවා. මේ මුලින්ම එච්චරයි. ඊට පස්සේ තව කාරණා තුනක් විතර කියන්න බලන්න. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නම් ලොකු දෙයක් පිට රටට ණය ගැති නොවේ. ඒකට වැඩ පිළිවෙල සකස් කරනවා. අධ්‍යාපනයට වැඩි පිරිවැයක් වෙන් කරනවා. අධ්‍යාපනය කියන්නේ ලංකාවට අත්‍යවශ්‍ය දෙයක්. මොකද අධ්‍යාපනය කියන්නේ පොතේ අධ්‍යාපනය විතරක් නෙමෙයි. ප්‍රායෝගික තලෙත් 1-13 දක්වා සිට උසස් අධ්‍යාපනය දක්වාම තව මොනවාද?
බුද්ධිගලනේ නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක. බුද්ධිගලනේ නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද ලංකාව කියන රටේ ඉතාමත් බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සම්පත්. ඒ කියන්නේ khනිජ සම්පත් වලට වඩා පොළවෙන් හම්බෙන සම්පත් වලට වඩා මිනිස්සුන්ගේ දෙන සම්පත අපිට පරිපාලනය කරගන්න පුළුවන් නම් ලංකාව කියන්නේ ලෝකයේ කේන්ද්‍රස්ථානය. ලෝකේ අනිත් පැත්ත හැරුවොත් මෙහෙම එල්ලන්න පුළුවන් ලංකාවේ. ඉතින් ඒ වගේ රටක මෙච්චර සම්පත් තියාගෙන ලෝකෙටම ගහන්න පුළුවන් රටක් තියාගෙන ඇයි අපි පිටරටට නැවෙන්නේ? බුද්ධිගලණය නවත්තලා බුද්ධිමතුන් අපේ ලංකාවේ රඳව ගන්න පුළුවන් නම් එහෙමයි කියලා මම හිතනවා. මේ සියල්ලේ අර්ථය මම අර කලින් කිව්වා වගේ රතු සමාජිකත්වයක් නොවන බව කරුණාවෙන් සලකන්න. වැඩසටහන ඉවර කරන්නත් කාලය ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපි හම්බෙලා අවුරුදු 10කට පස්සේ තමයි හම්බුනේ නේ. ආයෙ හම්බෙලා මේ ඒකත් සතුටක් ඇත්තට මම මේ වැඩසටහන කරන්න හම්බුනේ එක ගැනත් සහ හම්බුනම සතුටක්. අන්තිම ප්‍රශ්නේ අහන්න. එන්න අපි ඉවර කරමු. ජීවිතේ පරමාදර්ශී වෙච්ච චරිතයක් තියෙනවද? එහෙම අනුගමනය කරපු කෙනෙක් ඉන්නවද? මෙයා වගේ වුණොත් මෙයා හොඳයි, මෙයාගේ දේවල් මෙහෙම තිබ්බා කියලා. අවසානට කියන්න බලන්න. පරමාදර්ශී කියන සංකේතය. ජීවිතේ අර අපි අසුපරූතෙන් වැඩි වෙනකොට හැමෝගෙම අපිට යම් දේවල් එකතු වෙනවා. එතකොට යම්කිසි එක පුද්ගලයෙක් මම පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ මම වෙන කෙනෙක්ව මම යාව ඍජුව අනුගමනය කරොත් මට යාව වෙන්න වෙනවා කියලා. ඉතින් මම කැමති සසිත සේනානායක කියන පුද්ගලයා කොහොම වෙන එක. ඉතින් යම් දේවල් යම් අපිට හම් වෙන පුද්ගලයන්ගෙන් අපිට කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ අනන්‍යතාවය අපිම ගොඩනගාගෙන අපිට ඉස්සරහට යන්න. අර කතාවක් තියෙනවනේ පිස්සෙක්ගේ කතාවකින් වුණත් යම් කිසි දෙයක් ගන්න පුළුවන් නම් ඒක ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම ගැනීමක් එක්ක තමයි මගේ ගමන මම යන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් පරමාදර්ශී චරිතයක් හැටියට ගත්තොත් එහෙම එක්කෙනෙක් කියලා නැහැ. මගේ පරමාදර්ශය මම විශ්වාස කරනවා මම හරි කියලා කියන්නේ ඒක ආත්මාර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ අර සමහරවිට මම අයියා කතා කරපු ගාම්ම එකපාරට හරියයි අවුලක් නැහැ කියලා කියන්නේත් ඒක නිසාම තමයි මම දන්නවා හරි මේ මිනිස්සෙන්ට එහෙමයි කියලා. එතකොට මම විශ්වාස කරනවා මම ගොඩ ගාගෙන යන මගේ ප්‍රතිපත්ති තියෙන මගේ යම් දේවල් එක්ක මම හිතනවා මම ඒ යන ගමන හරි කියලා. ඉතින් මේ පරමාදර්ශී චරිතය හැටියට මම දකින්නේ මාව සහ මගේ අම්මගෙන් තාත්තගෙන් සහ ඒ නේව දේවල් එක්ක පොඩි කාලේ ගොඩනගෙන දේවල් එක්ක ඔවුන් දෙදෙනා මට හම්බෙන මුල්ම දෙන්න. ඉතින් ඒ දෙන්නත් එක්ක ඊට පස්සේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරු අපේ මිත්‍රයෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙනකොට හම්බෙලා ඇති. ඒ මිනිස්සුන්ගෙන් අපි උකහා ගන්න දේවල් එක්ක අපි ඉස්සරහට යන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ පරමාදර්ශයක් හැටියට මම පුද්ගලිකව මාව විශ්වාස කරගෙන මම පරමාදර්ශයක් කරගෙන අර හම්බෙන අයගෙන් දේවල් අරගෙන වාගෙන් ගන්න දේවල් තියෙන අරගෙන ඒ දේවල් අරගෙන ඉස්සරහට යන එක තමයි මම හිතන්නේ මගේ අනන්‍යතාවය. මතක් කරපු හින්දා කියන්නම්. ගත්ත පළවෙනි කෝල් එකටම අයි වැඩේ කරමු කැමති කියලා කියපු එකට ගොඩක් ස්තුතියි. සහ අද අපේ පැණි ටීවී කතා බහ වැඩසටහනට ආවට thank you සම්බන්ධ වුණාට ඉදිරි දින හම්බෙමු. හරි.